ආනතලයක් යොදාගෙන නිව්ටන් 1000ක වස්තුවක් මීටර 5ක් දිග ආනතලයක් දිගේ මීටර 1ක් උස ලෝඩි එක තට්ටුවකට පටවනවා. මේ සඳහා යොදන ආයාසය නිව්ටන් 250යි. අපෙන් ඉස්සෙල්ලම අහන්නේ යාන්ත්‍ර වාසිය. යාන්ත්‍ර වාසිය සමාන වෙනවා කර්ණ හරි දාගන්න අඩුපාඩු දෙනවා හදාගන්න. යාන්ත්‍ර වාසිය සමාන වෙනවා භාරය බෙදීම ආයාසය. භාරය නිව්ටන් 1000යි ආයාසය නිව්ටන් 250යි. මෙතන එනවා යාන්ත්‍ර වාසිය අධිකරණ දන්නා ඔක්කොම දැනට මදි වෙන නිසා කවන්නේ 1000 නිව්ටන් බෙදීම 250 නිව්ටන් දෙනවා 4යි යාන්ත්‍ර වාසිය 4යි. ඊට දෙවෙනි එක අහන්නේ ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය සමාන වෙනවා ආයාසයේ විස්ථාපනය බෙදනවා භාරයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය මීටර් 5යි භාරයේ විස්ථාපනය මීටර් 1යි. එතකොට මෙතන යනවා යාන්ත්‍ර වාසිය 5යි. ඊළඟට අහනවා මේකේ ප්‍රධාන කාර්යය නේද අහන්නේ? ඔව් සර්. ප්‍රධාන කාර්යය. ඔව් සර්. මම උඩ එක මකනවා. ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්යය සමාන වෙනවා ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. මෙතන ආයාසය නිව්ටන් 250යි. ආයාසයේ සිදුවන විස්ථාපනය 5 මීටර. කරනවා 1250යි ජූල්. ප්‍රධාන කාර්ය 1250යි ජූල්. ඊළඟ ප්‍රතිදාන කාර්යය. ප්‍රතිදාන කාර්යය සමාන වෙනවා භාරයේ ගුණ කිරීම භාරයේ විස්ථාපනය. භාරය 1000 නිව්ටන් භාරයේ විස්ථාපනය 1යි. එතනවා 1000 ජූල්. ජූල් 1000යි. ප්‍රතිදාන කාර්ය ජූල් 1000යි. ඊට පස්සේ අපෙන් අහන්නේ ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය ඇසුනේ කාර්යක්ෂමතාවය හොයන්න කියලාද? සර් බෝඩ් එක පේන්නේ නැහැ. හරි පොඩ්ඩක් ඉන්න කාර්යක්ෂමතාවය කොහොමද හොයන්න කියලා කියන්නේ? එහෙම හොයන විදිහක් දීලා නැහැ සර්. කාර්යක්ෂමතාවය හොයන්න කියලා විතරයි දීලා තියෙන්නේ. හරි. කාර්යක්ෂම මම බෝඩ් එකේ අවසානයේ මේ ස්ක්‍රීන්ෂොට් එක දාන්න. කාර්යක්ෂමතාවය සමාන වෙනවා අපි ගමු ප්‍රධාන කාර්ය මේ ප්‍රධාන කාර්ය
ප්‍රතිදාන කාර්ය බෙදනවා ප්‍රධාන කාර්යයෙන් ගුණ කරනවා 100%. මෙතන ප්‍රතිදාන කාර්යය 1000යි ජූල් ප්‍රධාන කාර්යය 1250යි ගුණ කිරීම 100%. එතන මෙතනනවා 254යි 255යි එතකොට මෙතන 20යි ඒ කියන්නේ 180යි කාර්යක්ෂමතාවය 180යි. බෝඩ් එක පේන්නේ නැති අය ඉන්නවද? හරි. ඔය තියෙන්නේ ඔය තමයි කාර්යක්ෂමතාවයේදී අර යාන්ත්‍ර වාසි සහ ප්‍රවේග අනුපාතය සිහින් හොයන්නත් පුළුවන්. ඒත් එන්නේ ඔය 80ක ප්‍රතිශතයම තමයි. හරිද? හරි සර්. හරි සර්. හරි. ලියා ගන්න පුතේ මාතෘකාව චක්‍රය හා අක්ෂ දණ්ඩ කියලා. චක්‍රය හා අක්ෂ දණ්ඩ. ඔකට සකහා අකර කියලාත් කියනවා. චක්‍රය හා අක්ෂ දණ්ඩ සකහා අකර කියලාත් කියනවා. හරි චක්‍රය හා අක්ෂ දණ්ඩ වරහ ඇතුළේ ලියා ගන්න සකහා අකර කියලා. සකහා අකර. හරි ආගන්න පුතේ මේ චක්‍රය හා අක්ෂ දණ්ඩ කියන සරල යන්ත්‍ර වර්ගය ගත්තාට පස්සේ මෙන්න මේ වය තියෙනවා අක්ෂ දණ්ඩකට සම්බන්ධ භ්‍රමණය කර හැකි චක්‍රයක් තියෙනවා. ඒ කියන්නේ ආධාරකයක් මිටක් තියෙනවා. ඒකේ අක්ෂ දණ්ඩට සම්බන්ධ මිට කරකවනකොට චක්‍රය වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනවා. එතකොට මේ කියන සරල යන්ත්‍ර වර්ගයේ භාවිතයෙන් අපිට මේ භාරයට වඩා අඩු ආයාසයක් යොදලා කාර්යය පහසුවෙන් කරගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ චක්‍රය හා අක්ෂ දණ්ඩ සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් දබරය කියන සරල යන්ත්‍රය ඔයාලා සමහර දැකලා නැතුව ඇති. මේක මේ පතල් හැරීමේදී පාවිච්චි කරන මේ තියෙන දබරයක්.
පතල් හානකොට ඉස්සර දැන් නම් කෙලිම මේ ඕවා පාවිච්චි කරන්නේ බැකෝ යන්ත්‍රය යොදාගෙන තමයි ගොඩක් වෙලාවට පතල් හරන්නේ. ඔය පාරම්පරිකව වගේ මේ පතල් හැරීමේදී ඒ ඉල්ලම ඉහළට ගන්න වගේ මේ සරල යන්ත්‍රයක් පාවිච්චි කරනකොට දබරේ කියලා තමයි අපි කියන්නේ. මේකේ තියෙනවා ලොකු ලී කොටයක් තියෙනවා. ලී කොටේට සම්බන්ධ තියෙනවා මිටක්. ඒකට අපි කියනවා වකැටිය කියලා. මේ තියෙන වකැටිය. එතකොට මේ වකැටිය කරකවනකොට ලණුව ලී කොටේ වටා එතෙනවා. ඒ වකැටිය කියන්නේ චක්‍රය, ලී කොටේ කියන්නේ අක්ෂය. එතකොට අපි හිතමු මේක අපි කෙලිම මේ බාල්දිය උඩට අදිනට වඩා මේ වගේ මේ චක්‍රය අක්ෂ දණ්ඩ කියන සරල යන්ත්‍රයක් පාවිච්චි කරලා කාර්ය පහසුවෙන් කරගන්න පුළුවන්. හරි ඒක අවස්ථාවක්. ඊළඟට තවත් එවැනි මේ චක්‍රය අක්ෂ දණ්ඩ වලට උදාහරණයක් තමයි මේ ඉස්කුරුප්පු නියන. ඉස්කුරුප්පු නියන දන්නවනේ. ඔය ඉස්කුරුප්පු යන තියෙන්නේ. ඔය මල් ෆ්ලැට් කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඔය ඉස්කුරුප්පු නියන පාවිච්චි කරනකොට දැන් අපි හිතනකො ඉස්කුරුප්පු යණයක් අපිට අතින් ගලනට වඩා ඉස්කුරුප්පු නියනක් භාවිතයෙන් ගලවන එක ලේසියිනේ. ඊළඟට තව එකක් තමයි අර මේ ට්‍රැක්ටර් ස්ටාර්ට් කරන හැන්ඩල් එක තියෙන්නේ. පොඩි ට්‍රැක්ටර් එහෙම ස්ටාර්ට් කරන හැන්ඩල් එක දන්නව නේද? අන්න ඒකත් චක්‍රයේ අක්ෂ දණ්ඩ තමයි ආයත් වෙන්නේ. ඊට පස්සේ තව එකක් තමයි මේ මුරිච්චි අතුර. ඔය ඇන ගලවන මේ යතුරට තමයි මුරිච්චි අතුර කියලා කියන්නේ. ඒක මුරිච්චි අතුර දැන් අපි ඇණයක් අතින් කරකවලා තද කරන්න හෝ ගලවන්න බෑ. අමාරුයි. නමුත් මුරිච්චි අතුරක් පාවිච්චි කරලා මේ ඒ ඇන ගැලවීම තද කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. ඒතොර ඒ වගේ උපකරණ අයත් වෙන්නේ චක්‍රය හා අක්ෂ දණ්ඩට. ඒතර පුතේ මෙහිදී ඔය කලින් ගණනය කරා වගේම යාන්ත්‍ර වාසිය, ප්‍රවේග අනුපාතය, ප්‍රධාන කාර්ය ඔක්කොම ගණනය කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී මේකේ යාන්ත්‍ර වාසිය සාමාන්‍ය විදියටම අපි ආයාසය භාරයේ වෙදීම ආයාසයෙන් ගන්න පුළුවන් යාන්ත්‍ර වාසිය. ඊළඟට ප්‍රවේග අනුපාතය. දැන් ප්‍රවේග අනුපාතය ගන්න පුතේ අපි මේ බෙදන්න ඕනේ භාරයේ විස්ථාපනයෙන් බෙදන්න ඕනේ මේ ආයාසය මේ චලනය වෙච්ච දුර බෙදන්න ඕන භාරය චලනය වෙච්ච දුරේ. හරිද? එහෙමනේ අපි ප්‍රවේග අනුපාතය ගන්න. දැන් මේ වගේ සරල යන්ත්‍රයක බලන්නකො මේක මෙන්න මේ කතාව හොඳට අහගන්න. ප්‍රවේග අනුපාතය ගන්නේ මෙන්න මේ විදියට. මේ හිතන්නකො මේ තියෙන්නේ ඔය අපි කලින් බලපු උපකරණයක චක්‍රයේ අක්ෂ දණ්ඩයි. හරිද? ඒක චක්‍රය කියලා කියන්නේ අපි ගමු අර මේ දබරේ චක්‍රය කියලා කියන්නේ ලී කොටය. මේ තියෙන්නේ අක්ෂ දණ්ඩ කියන්නේ ලී කොටය. මේ තියෙන අක්ෂ දණ්ඩ නම් කියලා කියන්නේ ලී කොටය. චක්‍රය කියලා කියන අර වකටිය තියෙන අර කරකවන හැන්ඩල් එක තියෙන්නේ. අන්න ඒක ගමන් කරන මාර්ගය තමයි චක්‍රය වෙන්නේ. ඒතර පුතේ මේ වකටිය කියන්නේ මේ චක්‍රය එක වටයක් කරකවනකොට අක්ෂ දණ්ඩත් ඒකට සම්බන්ධ වෙලා එක වටයක් කරකිනවනේ. කොට මේකට සම්බන්ධ ලණුව මේක වටේ එක වටයක් එතෙනවා. ඒ කියන්නේ අක්ෂ දණ්ඩ වටේ එක වටයක් එතෙනවා. ඒතර එහිදී චක්‍රය මේ සම්පූර්ණ වටයක් කරකවන්න ඕන. ඒතර මෙහිදී මේ අපි ආයාසය චලනය වෙච්ච දුර විදිහට සලකන්නේ චක්‍රය මෙන්න මේ චක්‍රයේ පරිධිය. මේ චක්‍රය ගමන් කරන වෘත්තාකාර මාර්ගයකනේ ඒක පැහැදිලිනේ. වෘත්තාකාර මාර්ග ගමන් කරන වෘත්තාකාර මේ වෘත්තේ පරිධිය තමයි අපි ගන්නෙ චක්‍රයේ අරය විදිහට. කියන්නේ ආයාසය චලනය වෙච්ච දුර විදිහට අපි ගන්න චක්‍රයේ අරය. ඒ ප්‍රමාණය අපි ගන්නෙ මේකේ පරිධිය හොයා ගන්න ඕනේ. වෘත්තයක පරිධිය හොයාගන්නේ කොහොමද? වෘත්තයක පරිධිය හොයන්නේ කොහොමද? ගණන් වලදී ඉගෙන ගන්න ඕනේ. අහන්නේ නැහැ පුතේ. පැහැදිලි හොන්නේ නැහැ. කොහොමද ගන්නෙ? 2πr වලින් තමයි වෘත්තයක පරිධිය හොයන්නේ. 2πr 2πr වලින් හොයන්න පුළුවන්. එහෙනම් මේකේ පුතේ මේ දැන් මේකේ ආරය දීලා තියෙනනේ r1 කියලා. එහෙනම් චක්‍රයේ පරිධිය සමාන. ඒ කියන්නේ චක්‍රය ගමන් කරපු දුර සමානම
මේ 25R1 ඊට පස්සේ භාරයේ චලනයේ දුරට සමාන වෙනවා 25R2 ඒ කියන්නේ අක්ෂ දණ්ඩ මෙන්න මේ පරිදියනේ හරිද ඒතර මේක මෙන්න මේ විදිහට අපිට හොයාගන්න පුළුවන් අපි ගමු චක්‍රයේ අරය R1 අක්ෂ දණ්ඩේ අරය R2 කියලා ඒතර R1 අනිවාර්ය විශාලයි කියන්නේ අක්ෂ දණ්ඩට වඩා චක්‍රය අනිවාර්ය විශාල වෙන්න ඕනේ ඒතර තමයි කාර්ය පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ මේ යාන්ත්‍ර වාසිය අර විදිහට හොයන්න පුළුවන් මම ප්‍රවේග අනුපාතය ගැන කතා කරන්නේ ප්‍රවේග අනුපාතය සමාන වෙනවා ආයාසයේ චලනය වූ දුර බෙදන්න ඕන භාරය චලනය වූ දුරේ ආයාසයේ චලනය වෙච්ච දුර ගන්න පුතේ අපි අර චක්‍රයේ පරිධිය හරිද චක්‍රයේ පරිධිය සමානනවා 25R1 හරිද 25R1 මේ ආයාස චලනයේ දුර භාරයේ චලනයේ දුර අපි ගන්නේ අක්ෂ දණ්ඩ සම්පූර්ණ වටයක් ගමන් කරනකොට ඒ මාර්ගයේ පරිධිය එතකොට ඒක අපි ගන්නවා 25R2 විදියට දැන් මෙතනදී පුතේ බලන්න 25 වලට 25 කැපෙනවා ඉතිරි වෙන්නේ R1 බෙදීම R2 නේ R1 කියලා කියන්නේ චක්‍රයේ අරය R2 කියලා කියන්නේ අක්ෂ දණ්ඩේ අරය අක්ෂ දණ්ඩේ අරය එතකොට පුතේ අපි චක්‍රය හා අක්ෂ දණ්ඩ කියන සරල යන්ත්‍රවල ප්‍රවේග අනුපාතය අපිට කියන්න දැන් ඔයාලා ගාන හදනකොට මේ විදිහට සුළු කර ගන්න ඕනේ ගාන හදනකොට මෙන්න මේ සමීකරණය දාගෙන ගාන හදන්න පුළුවන් හරිද ප්‍රවේග මේ චක්‍රය අක්ෂ දණ්ඩ කියන සරල යන්ත්‍රවල ප්‍රවේග අනුපාතය සමානනවා චක්‍රයේ අරය බෙදන්න ඕන අක්ෂ දණ්ඩේ අරය. ඒතර මේක ආපු විදිය ගන්න තමයි මම මේ විදිහට 25R අරගෙන හැදුවේ. හරි මේකෙන් අපි ගණන් කීපයක් හදමු. දැන් මේකෙදි අපි ඔය ප්‍රධාන කාර්ය එච්චර ඒක හොයන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් ඔකෙදි ගන්නේ කරන්නේ යාන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතයයි කාර්යක්ෂමතාවය. මේ දෙකෙන් කාර්යක්ෂමතාවය හොයාගන්න පුළුවන් නේ. හරි මේ දැන් අපි මේ කතා කරපු කොට සම්බන්ධව මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. අපහැදිලියක් තියෙනවා නම් අහන්න. හරි ලියා ගන්නකො මෙහෙම right ලියා ගන්න මෙහෙම අක්ෂ දණ්ඩකට සම්බන්ධ චක්‍රයක් යොදාගෙන කාර්ය පහසු කර ගැනීම චක්‍රයේ අක්ෂ දණ්ඩකට සම්බන්ධ චක්‍රයක් යොදාගෙන කාර්ය පහසු කර ගැනීම
කාර්ය පහසු කර ගැනීම මෙහිදී සිදු කරයි. මෙහිදී ආයාසයේ යෙදීම සිදු කරන්නේ මෙහිදී ආයාසයේ යෙදීම ඒක තමයි මෙහිදී ආයාසයේ යෙදීම සිදු කරන්නේ මෙහිදී ආයාසයේ යෙදීම සිදු කරන්නේ චක්‍රය හරහා වේ. චක්‍රය හරහා වේ. ඒකම ලියා ගන්න. එමෙන්ම කාර්ය වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට කාර්ය වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට කාර්ය වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට චක්‍රයට වඩා අක්ෂ දණ්ඩට වඩා චක්‍රේ අරය වැඩි විය යුතුය. අක්ෂ දණ්ඩට වඩා චක්‍රේ අරය වැඩි විය යුතුය. උදාහරණ ලියා ගන්න. උදාහරණ දබරය ලියන ස්කුරුප්පු නියන ස්කුරුප්පු මුරිච්චි අතුර ස්කුරුප්පු නියන මුරිච්චි අතුර ඊළඟට සුක්කානම කරකවන මීටර ඒ කියන්නේ අර ට්‍රැක්ටර් එකෙන් ස්ටාර්ට් කරන ගන්නේ කරකවන මීටර හරි තියාගන්න මෙහෙම චක්‍රය වෙනම යටින් චක්‍රය හා අක්ෂ දණ්ඩ
චක්‍රයා අක්ෂ දණ්ඩ සරල යන්ත්‍ර සරල යන්ත්‍ර සරල යන්ත්‍රය වෘත්තාකාර මාර්ගවල පඩෙන් සරල යන්ත්‍ර මගින් කාර්ය කිරීමේදී සරල යන්ත්‍ර මගින් කාර්ය කිරීමේදී සරල යන්ත්‍ර මගින් කාර්ය කිරීමේදී චක්‍රය හා අක්ෂ දණ්ඩ චක්‍රය හා අක්ෂ දණ්ඩ චක්‍රය හා අක්ෂ දණ්ඩ වෘත්තාකාර මාර්ගවල වෘත්තාකාර මාර්ගවල වෘත්තාකාර මාර්ගවල චලනය වන නිසා වෘත්තාකාර මාර්ගවල චලනය වන නිසා වෘත්තාකාර මාර්ගවල චලනය වන නිසා ඒවායේ ප්‍රවේග අනුපාතය ඒවායේ ප්‍රවේග අනුපාතය පහත ලෙස ගණනය කළ හැක ඒවායේ ප්‍රවේග අනුපාතය පහත ලෙස ගණනය කළ හැක හරි ඔතන පුතේ ඉඩ තියාගන්න පිටු අංක 95 පිටු අංක 95 තියෙනවා 15යි 20 රූපය අනේ රූප සටහනට ඉඩ තියාගන්න පිටු අංක 95 15යි 20 රූපෙට ඉඩ තියලා මෙන්න මේ ටික ලියා ගන්නකො
හරිද? ලියලා ඉවරයිද පුතේ? ඔව් සර්. තාම ලියනා ඉන්නවද? හරි. දැන් ලියාගමු ප්‍රශ්නයක්. එන දබරයක් භාවිතයෙන් නිව්ටන් 2000ක භාරයක් වකැටිය මත වකැටිය අර කියන මීටර හොඳේ වකැටිය මත නිව්ටන් 500ක ආයාසයක් යෙදීමෙන් ඉහළට ඔසවයි. මෙහි චක්‍රයේ අරය චක්‍රයේ අරය 80යි සෙන්ටිමීටර චක්‍රයේ අරය පඩින්න 100යි සෙන්ටි නෑ පඩින්න ගමු 100යි සෙන්ටිමීටර වන අතර චක්‍රයේ අරය සෙන්ටිමීටර 100ක් වන අතර අක්ෂ දණ්ඩයේ අරය 20යි සෙන්ටිමීටර වේ. 20යි සෙන්ටිමීටර වේ. හරි ලියා ගන්න පළවෙනි කොටස ලියා ගන්න. යාන්ත්‍ර වාසිය සොයන්න. යාන්ත්‍ර වාසිය සොයන්න. ප්‍රවේග අනුපාතය සොයන්න. දෙවෙනි කොටස ප්‍රවේග අනුපාතය සොයන්න.
තුන්වෙනි කොටස දබරේ කාර්යක්ෂමතාවය සොයන්න. දබරේ කාර්යක්ෂමතාවය සොයන්න. හරි ඔන්න ඔය ගාන ඔයාලා දැන් තනියෙන් හදන්න ඕනේ. හරිද? ඕකේ යාන්ත්‍ර වාසි හොයන්නේ කොහොමද සමීකරණයනේ. ආයාසය බෙදීම භාරය. මේ භාරය බෙදීම ආයාසය. ඊට පස්සේ ප්‍රවේග අනුපාතය ඔය චක්‍රයේ ආරය බෙදන්න අක්ෂ දණ්ඩේ ආරය. ඕකේ ආරය දීලා තියෙනවනේ වෙනම. ඊට පස්සේ ඒ යාන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතය ඇසුරින් කාර්යක්ෂමතාවය හොයන්න. ඔක මේ හොයලා මට ඊළඟ දවසේ මේ එවන්න ඕනේ. හොඳයි. හායි සෞන්දර්යනේ තියෙන්නේ ඔයාලට. සෞන්ද මේ උදේ එවන්න ඕනි. මම මේ අනිවාර්යෙන් එදාට බලනවා මේ වැඩ කරපු අය සහ වැඩ නොකරපු අය. හරි එහෙනම් අපි අදට පන්ති මෙතනින් අවසන් කරනවා.